12:45 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය සම්පත් විලේගොඩ. ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. ආදායම් අහිමි වූ බස් හිමියන්ට සහ සේවකයන්ට සහන පැකේජයක්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඉතා සාර්ථක බව රජය කියයි. නිරෝධායන පවුල්වලට රුපියල් 10,000ක අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ලබා දීම අඛණ්ඩව. කොවිඩ් මරණ අනුපාතය අවම කරගැනීමේ වැඩපිළිවෙලක්. රෝහල්වල ඔක්සිජන් හිඟයක් නැතැයි අවධාරණය කෙරේ. චීන මහජන විමුක්ති හමුදාවෙන් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් මෙරටට. දිවයිනේ ප්‍රදේශ රැසකට තදවැසි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සංචාරකයන්ට දිවෙනට පැමිණීමේ අවස්ථාව. ඇෆ්ගනිස්තානයේ ඉවත් කරගැනීමේ මෙහෙයුම් කඩිනමින් අවසන් කරන බවට ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්. පාකිස්තාන ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය කල් දැමේ. ආදායම් අහිමි වූ බස් හිමියන්ට සහ සේවකයන්ට ලබන සතියේ සිට සහන පැකේජයක් ක්‍රියාවට නංවන බව රජය පවසයි. ඊට අදාළ කටයුතු අවසන් අධීරයේ පවතී. එමගින් සහන රැසක් ලබා දීමට පියවරගෙන ඇතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය. මේ අතර අත්‍යවශ්‍ය සේවා සඳහා පෞද්ගලික බස් රථවලට අවසර ලබා දී නොමැත. ඊට යොදා ඇත්තේ ජාතික ගමනාගමනයට අයත් බස් රථ කිහිපයක් පමණි. කොවිඩ් එන්නත් කරන වැඩසටහන ඉතා සාර්ථකව ක්‍රියාත්මක බව රජය පවසයි. 1,81,00,000කට ආසන්න කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ප්‍රමාණයක් ඊයේ වන විට මෙරට ජනතාවට ලබා දී තිබේ. ඉන් පළමු මාත්‍රාවලට 1,21,50,000කට ආසන්න ප්‍රමාණයක් ලබා දී ඇත. මාත්‍රා දෙකම ලබාගත් සංඛ්‍යාව 59,50,000කට ආසන්නය. ඒ අනුව එන්නත් මාත්‍රා දෙකම ලබාගත් මෙරට වයස අවුරුදු 30ට වැඩි සංඛ්‍යාව 51 ඉක්මවා තිබේ. කොවිඩ් එන්නත් කරන වැඩසටහන අදත් ක්‍රියාත්මකයි. මේ අතර ජංගම එන්නත් කරන වැඩසටහන අදත් දිස්ත්‍රික්ක 23ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක බව කොවිඩ්-19 පැතිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. ඊට ජංගම එන්නත් කරන රථ 55ක් යොදවා තිබේ. වයස අවුරුදු 60ට වැඩි එන්නත් කරන මධ්‍යස්ථානයට පැමිණිය නොහැකි සහ ආබාධිත පුද්ගලයන්ට එන්නත් ලබා දීම මෙහි අරමුණයි. දෙවෙනි පුරා මධ්‍යස්ථාන 114කදී යුද හමුදාව කොවිඩ් එන්නත් ලබා දීම අද සිදු කරයි. සයිනෝෆාම්, ඇස්ට්‍රාසෙනෙකා සහ ෆයිසර් එන්නත්වල පළමු මාත්‍රාව සහ දෙවන මාත්‍රාව ලබා දීම එහිදී සිදු කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන කඩිනමින් අවසන් කිරීමෙන් පසු එහි ප්‍රතිඵල දැකගත හැකි වනු ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරයි. වසංගතය මර්ධනය කිරීමේ වගකීම සෑම පුද්ගලයෙකුම සතුව බව ඔහු කීවේය. මේ වෛරසය උගුරෙන් සෙම සාම්පල ගත්තාම අපි PCR පරීක්ෂණය කරලා හොයනකොට ඒකේ බලනවා CT අගය කියලා එකක්. CT අගය කියලා කියන්නේ අපි මේ වෛරසය රක්කනවා. ඒ කියන්නේ රක්කලා වර්ධනය කරලා 40 පාරක් වර්ධනය කරාට පස්සේ තමයි මේ වෛරසය පේන්නේ නැත්නම් අපි කියනවා ලෙඩට වෛරසය නැහැ. අපේ පළවෙනි රැල්ලේදී 35 පාරක් විතර වර්ධනය කරාට පස්සේ තමයි මේ වෛරසය හඳුනා ගන්න පුළුවන්. දෙවෙනි රැල්ලේදී මේක 25 පාරක් විතර වර්ධනය කරාට පස්සේ තමයි වෛරසය හඳුනා ගන්න පුළුවන් වුණේ. පහුගිය මාස 3කට විතර කලින් 15 පාරක් වර්ධනය කරාම වෛරසය හම්බුණා. ඊයේ පෙරේද වෙනකොට එක පාරක් වර්ධනය කරාම මේ වෛරසය PCR පරීක්ෂණේ පේන්න පටන් ගත්තා. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙනවනේ එහෙනම් උගුරේ ඉන්න වෛරස් ප්‍රමාණය මේ අලුත් ප්‍රභේදات එක්ක කොච්චර වැඩි වෙලාද? උගුරේ වැඩි වෙනවා කියලා කියන්නේ ළඟ ඉඳලා කතා කරත් මීටර 2-3ක් ඈතින් ඉඳලා කතා කරත් මේක අවකාශයට නිකුත් වෙනවා. බිඳිති හැටියට බිමට වැටෙන්නේ නැහැ. අවකාශයේ පැය ගාණක් මේක තියෙනවා. නිරෝධායනය වන පවුල්වලට රුපියල් 10,000ක අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය ලබා දීම අඛණ්ඩව සිදු කරන බව රජය කියයි. අදාළ තොරතුරු ග්‍රාම නිලධාරීවරයාට හෝ ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දීමෙන් පසු පැය 24ක් ඇතුළත එම ආහාර නිවෙස් වෙතම ලබා දීමට පියවරගෙන තිබේ. අද පැවති මාධ්‍ය හමුවකදී කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් ව්‍යාසරත්න මහතා කියා සිටියේ දිස්ත්‍රික්කයේ පවුල් 80,370කට එම ආහාර සලාකිය ලබා දී ඇති බවයි. ඊට රුපියල් කෝටි 70ක් රජය වැය කර ඇත.
වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා. ඊයේ වෙන විට කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් පවුල් 80370කට මේ අත්‍යවශ්‍ය රුපියල් 10000ක අත්‍යවශ්‍ය ආහාර සලාකේ ලබා දීලා තියෙනවා. මේ සඳහා රජය වැය කළා තියෙන මුදල රුපියල් මිලියන 698යි. මිලියන 698 මේ රුපියල් 10000ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සලාකේ ලබා දෙන්න කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් වැය වෙලා තියෙනවා. ඊට අමතරව හුදකලා කරපු ප්‍රදේශ. දැන් මේ මොහොතේ නම් හුදකලා කරලා නැහැ කිසිම ප්‍රදේශයක්. නමුත් පහුගිය වකවානුව තුලදී කොළඹ දිස්ත්‍රික්කයේ විශාල ප්‍රදේශ විටින් විට හුදකලා කරා. ඒතකොට මේ හුදකලා කරපු ප්‍රදේශවල හිටපු ජනතාවට ඒ ඔවුන්ගේ විශේෂම අඩු ආදායම්ලාභී පවුල් වලට මේ රුපියල් 5000ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සලාකේ ලබා දෙන පවුල් 3,3461කට කොළඹ දිස්ත්‍රික්කයේ පමණක් මේ පවුල් වලට රුපියල් 5000ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සලාකේ ලබා දීලා තිනවා. මේ සඳහා ව්‍යයදම් කළා කියනවා රුපියල් මිලියන 1550ක් රජය විසින් ව්‍යයදම් කළා. ඒතකොට මේ දෙකම ගත්තාම කොළඹ දිස්ත්‍රික්කයට පමණක් රුපියල් බිලියන 2කට අධික මුදල රජය කොයිතරම් ආර්ථික අපහසු තිබ්බත් සුබ සාධනය වෙනුවෙන් වැය කළා තිනවා කොළඹ දිස්ත්‍රික්කයට පමණක්. ඒතකොට මුළු ලංකාවම ගත්තාම බිලියන ගණනක මුදල. කොවිඩ් මරණ අනුපාතය අවම කර ගැනීමේ විශේෂ වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කරයි. වයස අවුරුදු 2කට අඩු දරුවන් සහ වයස අවුරුදු 65ට වැඩි කොවිඩ් රෝගයේ වැළඳුණු පිරිස් ආරක්ෂා කර ගැනීමේ වැඩසටහනක්ද ආරම්භ කර තිබේ. මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ කොවිඩ් වසංගතය පාලනය කිරීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා මේ බව පැවසීය. රෝහල්වල ඔක්සිජන් භාවිතය ඉහළ ගොස් ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපියුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා කියයි. කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යාම ඊට හේතුවයි. දිවයින පුරා රෝහල්වල ඊයේ වන විට භාවිත කර තිබූ ඔක්සිජන් ප්‍රමාණය ටොන් 122කි. රෝහල් තුළ කිසිදු ඔක්සිජන් හිඟයක් නොමැත. අකණ්ඩව මේ තත්ත්වය පවත්වාගෙන යාම රජයට අපහසු කාර්යයකි. ඊට ඇති එකම විකල්පය වනුයේ කොරෝනා රෝගීන් ආරක්ෂා වීමයි. එබැවින් ජනතාවගේ වගකීම විය යුත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරමින් ආරක්ෂා වීම බව ලේකම්වරයා අවධාරණය කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. චීන මහජන විමුක්ති හමුදාව සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් මෙරටට පරිත්‍යාග කර තිබේ. ඒවා ලබා දී ඇත්තේ යුද හමුදාවේ ප්‍රයෝජනීය සඳහායි. එම එන්නත් තොගේ ලබන සෙනසුරාදා දිවිනට ලැබීමට නියමිතයි. දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර 50 ඉක්ම වූ වැසි ඇතිවන බව කළුගුනිද්දා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. සබරගමුව පළාතේත් ගාල්ල මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට තරමක තද වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වල සවස 2කින් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ. රට වසා දමන ලෙස තම පක්ෂය ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ 10ක් කළ ඉල්ලීම කුමන්ත්‍රණයක් ලෙසට හුවා දක්වමින් සිදු කරන ප්‍රකාශ පදනම් විරහිත බව කොමියුනිස්ට් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා පවසයි. ඒ කුමන්ත්‍රණයක් නම් ජනාධිපතිතුමා කිසිසේත් රට වසා නොදමන බව ඔහු පෙන්වා දෙයි. ආණ්ඩුව සහ ජනතාව රැකගැනීමේ අරමුණින් රජයට එම යෝජනාව සිදු කෙරෙන. රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි අවධානමක තිබෙන බව ඔහු සඳහන් කළේය. එළවලු ලොරි රථ 2500කට වැඩි සංඛ්‍යාවක් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ඊයේ පැමිණි බව නගරාධිපති ජාලිය ඕපාත මහතා කියයි. එම එළවලු තොග සියල්ල අලෙවි වී තිබේ. ගොවීන් බාධාවකින් තොරව එම කටයුතු වල නිරත වූ බව ඔහු පැවසීය. එහෙත් අද එළවලු තොග ලැබීමේ යම් අඩුවක් පවතී. රජය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවීම රටේ ආර්ථිකයට පිටිවහලක් බව දස දෙසින් 7 වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළේය. විශේෂයෙන්ම කියන්න ඕන තිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත විශේෂයෙන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රජයේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා සුවිශේෂී අවධානයක් යොමු කරලා තියෙනවා දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහා. ඒකට හේතුව තමයි මේක රටම වහලා තියෙන වෙලාවක දඹුල්ල වහන්න අපිට බැරි වුණා. මොකද මේ රටෙන් භාගයක ගොවි ජනතාවගේ එළවලු ටික අලෙවි කරන මධ්‍යස්ථානයේ බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම ගරු ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගේ
නායකත්වයේ තුල එතුමා ඇති කරපු මේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානය. ඉතින් ඒනි සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම විශේෂ එන්නත්කරණයේ සියලුම දෙනාට ඊටාම කඩිනමේ යුද හමුදාවේ සහාය අරගෙන විශේෂයෙන්ම පොලිසිය, ඒ වගේම වෙළඳ සංගමයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ඒ වගේම දඹුල්ල මහනගර සභාව මැදිහත් වෙලා සෞඛ්‍ය ආරක්ෂිත විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ සියලු දෙනාට එන්නත්කරණය ලබා දෙන්න රජය විසින් කටයුතු කරා යුද හමුදාවේ සහයෝගය තුල. හම්බන්තොට යාල කලාපයේ ආශ්‍රිතව සුළු භූකම්පනයක් ඊයේ රාත්‍රියේ ඇති වූ බව භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති වරුණ වල්පොල මහතා පවසයි. එය රිච්ටර් මාපකාංක 2.7ක ප්‍රබලත්වයෙන් යුක්ත විය. ඉන් කිසිදු දේපල හෝ ජීවිත හානි සිදුව නොමැත. බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය කල් දැමූ බව විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන ස්වාමීන් වහන්සේ පවසති. පෙරහර ලබන 27 වෙනිදා සිට 29 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබිණි. රටේ පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ මෙම පියවර ගත බව උන්වහන්සේ පැවසූහ. සඳහිරුසැයේ චූඩාමානිකේ සහ කොත් වහන්සේ කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර තිබේ. දැඩි සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශනවලට අනුව මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් අදත් ආගමික වතාවත් සිදු කෙරින. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සංචාරකයන්ට දිවෙනට පැමිණීමට අවස්ථාව ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියා සිටී. ජෛව බුබුල යටතේ හඳුනාගත් ස්ථානවලට යන බැවින් ඔවුන්ට සංචරණ සීමාද බල නොපායි. විදේශීය සංචාරකයන්ට දිවෙනට පැමිණීමට සීමා කිරීමක් සිදු කර නොමැත. සම්පූර්ණ කොවිඩ් මර්ධන එන්නත් ලබාගත් සංචාරකයන්ට මෙරටදී PCR පරීක්ෂණයකින් පසු සමාජගත වීමේ අවස්ථාව පවතී. එන්නත් ලබා නොගත් සංචාරකයන්ට දින 14ක් ජෛව බුබුල යටතේ කටයුතු කිරීමට සිදුවන බව ඔහු පැවසීය. සංචාරකයන්ට ලබා දී ඇති මාර්ගෝපදේශයන්ට අනුව ඔවුන් මෙරටදී කටයුතු කිරීම අත්‍යවශ්‍ය වෙයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. මෙතෙක් එන්නත්කරණයට ලක් නො වූ බෞද්ධ ස්වාමීන් වහන්සේ, සිල්මෑණිවරුන්, හින්දු, මුස්ලිම්, කතෝලික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේ සිටිනම් ප්‍රදේශයේ ග්‍රාම සේවා නිලධාරී හමු වී ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කරන්නයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙයි. බෞද්ධ ස්වාමීන් වහන්සේ හා සිල්මෑණිවරුන් සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ 076යි 548යි 1781 හෝ 077යි 851යි 40යි 39 දුරකථන අංක අමතා තොරතුරු දැනුම් දිය හැකිය. එමෙන්ම හින්දු පූජකතුමන්ලා වෙනුවෙන් 0714යි 471යි 128 දුරකථන අංකයද වෙන් කර ඇත. මුස්ලිම් මෞලවිතුමා වෙනුවෙන් 076යි 139යි 53යි 62 දුරකථන අංකයත්, ක්‍රිස්තියානි පූජකතුමන් වෙනුවෙන් 0714යි 061යි 132 දුරකථන අංකයත් ඇමතිය හැකිය. විදෙස් පුවත්. ඇෆ්ගනිස්තානයේ ඉවත් කිරීමේ මෙහෙයුම් ලබන 31 වෙනිදා වන විට අවසන් කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි. දැනටමත් එම කටයුතු වේගවත් කර තිබේ. එහෙත් මිත්‍රපාක්ෂික රටවල් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ එය දීර්ඝ කරන ලෙසයි. ඇමරිකාව හමුදා දැනටමත් ඉවත් කරගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන් වෙයි. ඉවත් කරගැනීමේ කටයුතු ඉක්මනින් අවසන් කිරීම වඩාත් සුදුසු බව ඇමරිකානු ජනාධිපතිවරයාගේ අදහස වේ තිබේ. පුද්ගලයන් 71,000කට ආසන්න පිරිසක් ඇෆ්ගනිස්තානයෙන් ඉවත් කරගෙන ඇත. තලිබාන් සංවිධානය කුමක් ප්‍රකාශ කළද ඒවා පිළිනොගන්නා බව පවසන ජෝ බයිඩන් ඇෆ්ගනිස්තානයේ IS තර්ජන වැඩි වෙමින් පවතින බැවින් ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීමට සුදුසු බව පෙන්වා දී ඇතැයි විදේශ මාධ්‍ය කියයි. මේ අතර එම කටයුතු සඳහා ඇෆ්ගනිස්තාන හමුදාවේ සහායද ලැබී තිබේ. 600කට පමණ ආසන්න ඇෆ්ගනිස්තාන හමුදා බට පිරිසක් කාබුල් ගුවන්තොටුපොළේ සහාය දීමේ ක්‍රියාන්විතයක යෙදී සිටින බව වාර්තා වේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඇමරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න මුදලක් පාකිස්තානයට ලබා දී තිබේ.
කොරෝනා වෛරසයෙන් පීඩාවට ලක් වූ අඩු ආදායම්ලාභී රටවලට සහාය දීමට ප්‍රකාශයට පත් කළ ඩොලර් බිලියන 650ක විශේෂ හිමිකම් වැඩසටහන යටතේ එම මුදල් ලබා දී ඇත. එමගින් සමාජික රටවල විදේශ සංචිත ශක්තිමත් කිරීමට මෙන්ම ගෙනුම් ශේෂ පියවා ගැනීමට සහාය වීම අපේක්ෂාවයි. මේ අතර ඇෆ්ගනිස්තානයට ලබා දෙන මුල්‍ය ප්‍රතිපාදන අත්හිටුවීමට ලෝක බැංකුව තීරණය කර තිබේ. ඒ රට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා ලෝක බැංකුව මුල්‍ය ආධාර ලබා දී තිබිනේ. තලිබාන් පාලනය යටතේ එම මුදල් භාවිතය සම්බන්ධයෙන් මතු ඇති සැකය ඊට හේතුව බව ලෝක බැංකුව සඳහන් කරයි. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද සිය ගෙවීම් නතර කිරීමට පසුගියදා තීරණය කළේය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ගාල්ල දිස්ත්‍රික්කයේ විහාරස්ථාන 47ක් සංවර්ධනය කෙරේ. එය ක්‍රියාත්මක කෙරෙන්නේ ඕන සංවර්ධිත විහාරස්ථාන සංවර්ධන ව්‍යාපෘතිය යටතේය. ඊට වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 140කි. බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ප්‍රතිපාදන සපයයි. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීයකම් කොට්ටාශ මට්ටමින් සංවර්ධනය කෙරෙන විහාරස්ථාන තෝරාගෙන තිබේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ බාසුන්නේ අපේ රටේ ඉන්න පුතා කීරෙවලා තියෙනවා අලුතෙන් හදන ගෙදරටත් QST කම්බිම දාන්න කියලා. ඒක හොඳයි. මොනවද ඉතින් ඔය QST කියන්නේ? අද ලෝකේ නවීන තාක්ෂණයෙන් තමයි QST කම්බි හදන්නේ. අපේ රටෙත් මෙල්වා QST කම්බි හදනවනේ. සත්‍ය අතින් ඉස්තරම්. මල කෑමත් ඉතාම අඩු මෙල්වා ගින්නකට භූමිකම්පාවකට උනත් ඔරොත්තු දෙනවා. නවීන තාක්ෂණයේ බලමහිමය මෙල්වා QST අපේ රටේ අපේම දෙයක්. ක්‍රීඩා පුවත් සිංග ස්පෝර්ට්ස් ප්‍රීමියර් ලීග් තරඟාවලියට හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරියද එක්ව සිටි. ජයග්‍රාහකයින්ට රුපියල් මිලියනයක තෑගි හිමි වේ. නිවසේ සිටම තරඟවේදී හැකි තරඟාවලියට තරඟකරුවෝ 2000කට අධික පිරිසක් කණ්ඩායම් 12ක් වශයෙන් එක්ව සිටිති. සනත් ජයසූරිය එහි එක් කණ්ඩායමක් වන සදර්න් ෂාක්ස් කණ්ඩායමේ උපදේශකවරයෙකු ලෙස පත්ව සිටී. පාකිස්තාන ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය කල් දැමේ. එය ලබන වසරේ පැවැත්වීමට සැලසුම් කර ඇත. දෙරට අතර එක්දින තරඟ 3ක් පැවැත්වීමට නියමිතව තිබිනි. එම තරඟ පැවැත්වීමට සැලසුම් කර තිබුණේ හම්බන්තොට සූරියවැව අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය. නමුත් ඇෆ්ගනිස්තානයේ තලිබාන් ග්‍රහණයට හසුවීමත් සමග ඇති වූ ප්‍රායෝගික ගැටලුව හේතුවෙන් තරඟාවලිය පාකිස්තානයේ පැවැත්වීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ අවධානය යොමු විය. ඇෆ්ගනිස්තාන ක්‍රීඩකින්ගේ අයහපත් මානසික මට්ටම හේතුවෙන් තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දැමූ බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරේ ප්‍රකාශ කර තිබේ. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. වලව කලාපයේ හෙක්ටර් 20000ක් කාබනික පොහොර යොදා ගනිමින් මාස්කන්නේ වගාව ආරම්භ කර තිබේ. ගොවීන් සිය ගෙවත්තේදී කාබනික පොහොර නිෂ්පාදනය කරන අතර පොහොර අලෙවිය පිළිබඳ උපදෙස් මහවැලි අධිකාරිය මගින් සපේ. වලව කලාපයේ කොටස් 6ක ගොවීන් 35000ක් පමණ කාබනික පොහොර යොදාගෙන මාස්කන්නේ වගා කිරීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙනෙන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත් ආවරණය යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි.
රුපියල් කෝටි 5650ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කෙරේ. වෙන්දේසිය අද පැවැත්වන බව මහ බැංකුව පවසයි. දිනයෙන් 91කින් දින 182කින් සහ දින 364න් ඒවා කල්පිරෙයි. සුනිල් අයියා අලුත් ලොරියකුත් අරගෙන හරි ගියින් වගේ. හරි ගියේ හරි තැනට ගිය හින්දා මල්ලි LOLC එකෙන් ලීසින් කරේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ. LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. කන්ගසන්තුරේ සිට ත්‍රිකුණාමලේ හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකල්පුව දක්වා සහ පුත්තලම සිට මන්නාරම හරහා කන්ගසන්තුරේ සිට මුලතිව් දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර 50 දක්වා වැඩි වී හැකි බව එම දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කෝල් මහතා කීවේය. එම මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. යලි සිරස්තල ආදායම් අහිමි වූ බස් හිමියන්ට සහ සේවකයන්ට සහන පැකේජයක්. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන ඉතා සාර්ථක බව රජය කියයි. නිරෝධායන පවුල්වලට රුපියල් 10,000ක අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම අඛණ්ඩව. කොවිඩ් මරණ අනුපාතය අවම කරගැනීමේ වැඩපිළිවෙලක්. රෝහල්වල ඔක්සිජන් හිඟයක් නැතැයි අවධාරණය කෙරේ. චීන මහජන විමුක්ති හමුදාවෙන් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් මෙරටට. දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සංචාරකයන්ට දිවිනට පැමිණීමේ අවස්ථාව. ඇෆ්ගනිස්තානයේ වත් කර ගැනීමේ මෙහෙයුම් කඩිනමින් අවසන් කරන බවට ජෝ බයිඩන්ගෙන් ප්‍රකාශයක්. පාකිස්තාන ඇෆ්ගනිස්තාන එක්දින ක්‍රිකට් තරඟාවලිය කල් දැමේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6ට දිවා ප්‍රවෘත්ති ඉන් සමත්යි.